ධාරා විදුලිතර කලින් තියෙන කොටසේ අවසන් කොටස. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක චලිත වෙන ආරෝපණ මත බලය ඇති වෙන්නේ කොහොමද? ඊට සම්බන්ධ ගැටලු කිහිපයක් හදන විදිය. ඒ වගේම හෝල් වෝල්ටීයතාව සම්බන්ධ ගැටලු කිහිපයකුත් අපි හදනවා. ඒතකොට හෝල් වෝල්ටීයතාවයේ સિદ્ધාන්ත කලින් කතා කරා. එතකොට સિદ્ધාන්ත තවත් අපිට මතක් වෙන්න අපි තවත් ගැටලු කිහිපයක් හදනවා හෝල් වෝල්ටීයතාව සම්බන්ධ වෙන විදිහට. එතකොට අපිට පුළුවන් හෝල් වෝල්ටීයතාවට දාලා තව સિદ્ધාන්තයක් කලින් ඉගෙන ගන්න. මම එතකොට තෝරගත්ත අපි දුන්න නිබන්ධනයේ අපි අන්තිමටම තියෙන ගණන් වලින් එකක් රචනා ගානක් වලින් අපි තෝරගත්තේ 48 වෙනි ගාන. 48 වෙනි ගාන තියෙන 2000 පාස් පේපර් A level ගාන. අපි ඒ ගාන හදලා මුලින්ම පටන් ගමු මේ කොහොමද ආරෝපණ මත බලය ඇති වෙන්නේ කියලා චුම්බක ක්ෂේත්‍රයක චලිත වෙනකොට. ඒතර ඒ ගානේ තියෙන්නේ ප්‍රෝටෝනයක් චුම්බක ශ්‍රාව ඝනත්වය 0.117 ටෙස්ලා වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තුළට 8 වැඩි කිරීම 10.5යි. ms එක ප්‍රවේගයක් සහිතව රූපයේ පෙන්වා ඇති අරු අභිලම්බ ඇතුල් වේ. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කඩදාසිය තුළට යොමු වී ඇත. ප්‍රෝටෝනයක ආරෝපණය සහ ස්කන්ධය පිළිවෙලින් 1.6 වැඩි කිරීම 10.19 කූලොම්බ් සහ 1.7 වැඩි කිරීම 10.27 කිලෝග්‍රෑම් කියලා දීලා තියෙනවා. එතකොට අපි බලමු මේ කොහොමද මේ ගානේ හදන්නේ කියලා. 48 වෙනි ගැටලුවේ අපිට දීලා තියෙන දත්තය තමයි චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රය ඇතුළට ආරෝපණයක් ගමන් කරනවා. අපි දීලා තියෙන ප්‍රෝටෝනයක් ගමන් කරනවා කියලා. එතකොට ප්‍රෝටෝනයේ වේගය අපිට දීලා තියෙනවා 8 වැඩි කිරීම 10.5 ms ශ්‍රේණියක. 8 වැඩි කිරීම 10.5 ms ශ්‍රේණියක. එතකොට අපිට මේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය දීලා තියෙනවා 0.17 ටෙස්ලා කියනවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් q ආරෝපණයේ විශාලත්වය දීලා තියෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා ස්කන්ධයත් අපිට දීලා තියෙනවා ආරෝපණය මොකක්ද කියලා ප්‍රෝටෝනයේ ස්කන්ධය. එතකොට පළවෙනි කොටසේ සිම්පල් ලේවල් අහලා තියෙන චුම්බක ක්ෂේත්‍රය තුළ ප්‍රෝටෝනයේ පතේ වෘත්තාකාර වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා. ඒක අපි කලින් කතා කරා කලින් સિદ્ધාන්ත කොටසේදී. එතකොට චුම්බක ක්ෂේත්‍රය තුළ ප්‍රෝටෝනයේ පතේ වෘත්තාකාර වෙන හේතුව තමයි ප්‍රෝටෝනයේ මත ක්‍රියා කරන චුම්බක බලය සමවිත මෙහි චලිත දිශාවට ප්‍රවේගීය දිශාවට චලිත දිශාවට ප්‍රවේගීය දිශාවට ලම්බ නිසා ප්‍රෝටෝනයේ පතේ වෘත්තාකාරය. ඒ කියන්නේ අපි කලින් කතා කරා චුම්බක ක්ෂේත්‍රයක අපි චුම්බක ක්ෂේත්‍රයක ලම්බකව ප්‍රෝටෝනයක් මේ විදිහට එවුව සම්පූර්ණ ප්‍රවේගයම ලම්බකව තිබුණොත් එහෙම අපි කෝ යා චලිත වෙන දිශාවට ලම්බකව තමයි හැමතිස්සෙම චුම්බක ක්ෂේත්‍රය නිසා බලය ඇති වෙන්නේ. ඒක නිසා මෙයා වෘත්තාකාර පතේ ගමන් කරනවා. ඒතකොට ඒක ඔයාලට ලියන්න පුළුවන් ඒ સિદ્ધාන්තයට අදාළ පිළිතුර. ඊට පස්සේ අපිට ඉතින් දෙනවා පතේ අරය සොයන්න. එතකොට වෘත්තාකාර පතේක චලිත වෙන හේතුව අපි කිව්වා අපි කලින් කොටස් කතා කරා. එතකොට පතේ අරය සොයන්න කියලා අපි දීලා තියෙනවා. එතකොට ඒ වගේම පාර්ට් සටහන පිටපත් කොට ඒ මත ප්‍රෝටෝනයේ පතේ දල සටහනක් අඳින්න කියලා. එතකොට අපි බලමු මෙයාගේ කොහොමද මෙයාගේ අරය හොයන්න කියලා. අපි කලින් ඒකත් අපි સિદ્ધාන්ත වල කතා කරා අරයට ප්‍රකාශනයක් අපි ගත්තා. අපි නැත්තම් මෙතනදී මෙයාගේ පතේ කොහොමද එන්නේ කියලා බලමු. මුලින්ම බලමු මෙයාගේ පතේ මෙයා මොන පැත්තටද වෘත්තාකාරව පතේක චලිත වෙන්නේ මොන පැත්තටද දැන් මෙයා හැරෙන්නේ කියලා. දැන් අපි ගත්තොත් එහෙනම් මෙයා ආරෝපණයක් ධන ආරෝපණයක් ප්‍රෝටෝනයක් නිසා මෙයා ධන ආරෝපණයක්. ඒක නිසා මෙයා මත බලය ඇති වෙන දේ අපිට හොයාගන්න පුළුවන්. මෙයා මත බලය ඇති වෙන්නේ බ්‍රෙමින්ගේ අමත් නීතිය දාලා අපිට පුළුවන් මෙයාගේ බලය ඇති වෙන දේ හොයාගන්න. ඒතර අපි බ්‍රෙමින්ගේ අමත් නීතිය දැම්මට පස්සේ මෙයා චලිත වෙන්නේ මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රය ඇතුළත තියෙන මෙයා මත බලය ඇති වෙන්නේ ඉහළට. ඒක නිසා මේ q ආරෝපණය ඉහළ දිශාවට තමයි චලිත වෙන්නේ. ඒතර මේ q ආරෝපණයේ පතය මේ වගේ පැත්තකට තමයි යන්නේ. මොකද එයා මත බලය ඇති වෙන්නේ ඉහළ. ඒක නිසා එයා වෘත්තාකාර පතේ හැරෙන්නේ උඩ පැත්තට. ඒතර අපි දන්නවා මේ ආරෝපණයක් වෘත්තාකාර පතේ ගමන් කරනවා නම් අපිට ලියන්න පුළුවන් මෙයාගේ කේන්ද්‍ර අභිසාරී බලය. මෙයා ගමන් කරන වේගය v නම් අපි දන්නවා කේන්ද්‍ර අභිසාරී බලය. අභිසාරී බලය අපිට ලියන්න පුළුවන් mv වර්ග බෙදීම r කියලා. ඊට පස්සේ අපි දන්නවා එහෙනම් මෙයාගේ චුම්බක බලය. චුම්බක බලය bqv bvq කියලා අපි කියනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙයාගේ චුම්බක බලය සමානයි කේන්ද්‍ර අභිසාරී බලය. ඒ නිසා bqv. එතකොට අපි දන්නවා bqv කියන එක නා. bqv කියන එක නා mv වර්ග බෙදීම r වලට සමානයි. චුම්බක ක්ෂේත්‍රයේ චලිත වෙන ආරෝපණය. එතකොට v ට v දක්වන්නට පස්සේ අපිට සිම්පල් r කියන එක නා එනවා mv බෙදීම bq. එතකොට අපිට මෙතන සිම්පල් r වලට දැන් මේ සිම්පල් m කියන එක අපි දීලා තියෙනවා 1.7 වැඩි කිරීම 10 ඍණ 27යි කියලා. එතකොට අපිට ඒක දාන්න පුළුවන් 1.7 වැඩි කිරීම 10 ඍණ 27යි වැඩි කිරීම v කියන එක අපිට දීලා තියෙනවා 8 වැඩි කිරීම 10.5යි
B කියන එක අපිට දීලා තියෙනවා 0.17යි. Q කියන එක අපිට දීලා තියෙනවා ආරෝපණය 1.6 වැඩි කිරීම 10න් 19. ඒතර අපිට මේක සුළු කරාට පස්සේ සිම්පල් R කියන එක නා හොයන්න පුළුවන්. මොකද මෙතනින් අපිට එනවා මෙතන අපිට ලියන්න පුළුවන් 10න් 19 10න් 27. මම මේක මේ පැත්තට අරගෙන සුළු කරනවා. සිම්පල් R කියන එක නා සමානයි 1.7 1.7 වැඩි කිරීම 8 වැඩි කිරීම 10 ඍණ 22යි. වැඩි කිරීම 10 19 උඩට එනවා. ඊපස්සේ 8 එනවා 17 වැඩි කිරීම මෙතන අපිට ලියන්න පුළුවන් 0.17 කියන එක 1.7 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. එතකොට 1.6 10 අපි උල්ට අරන් ගියා. එතකොට මෙතන 1.7 කැපෙනවා. එතන මෙතන අවසාන සිම්පල් R කියන එක න අවසානයේදී අපිට ලියන්න පුළුවන් සිම්පල් R කියන එක න සමානයි. සිම්පල් R කියන එක න අවසානයේදී සමානයි 10. එතකොට මෙතන 10 ඍණ 3ක් එනවා. 10 ඍණ 3 මේ දෙකක් ගියාම 10 ඍණ 1ක් එනවා. එතකොට එනවා අපිට 0.8 බෙදීම 1.6. එතකොට මෙතනින් එනවා භාගයයි. භාගය මීටර කියලා කියන්නේ 50යි. ඒක නිසා අවසාන පිළිතුර අපිට 50 සෙන්ටිමීටර කියලා. ඒ කියන්නේ මේ වගේ මේ චුම්බක බලය නිසා මේ ප්‍රෝටෝනය ගමන් කරන වෘත්තාකාර පථයේ ආරය 50 සෙන්ටිමීටර කියලා අපිට ගන්න. ඊළඟට සිම්පල් B කොටස. සිම්පල් B කොටසේ ඉන්නේ ප්‍රෝටෝනය වෙනුවට ඉලෙක්ට්‍රෝනයක් එම වේගයෙන්ම සහ එම ආකාරයෙන්ම ඇතුළු වූයේ නම් මෙහි පථයේ ප්‍රෝටෝනයේ පථයෙන් වෙනස් වන්නේ කුමක්ද කියලා අපෙන් අහලා තියෙනවා. ඒකට අර ගන්නෙ මෙහෙමයි. අපි දැන් ප්‍රෝටෝනය හා ඉලෙක්ට්‍රෝනය සංසන්දනය කරනකොට දැන් අපි දන්නවා ප්‍රෝටෝනයක් මේ වගේ ඇතුළු වුණොත් එහෙම චුම්බක බලය තියෙන ඉහළට. ඒත් අපි කිව්වා ඍණාරෝපණයක් මත අපි බලය හොයන්නේ, බලයේ දිශාව හොයන්නේ චුම්බක ක්ෂේත්‍රයක චලිත වෙන ඍණාරෝපණයක් මත බලය හොයන්නේ. අපි යා ධනාරෝපණයක් කියලා උපකල්පනය කරලා එතකොට දැන් ඉලෙක්ට්‍රෝනයක් ආවොත් එහෙම මේ වේගෙන්ම ඇතුළු වුණොත් එහෙම මේ චුම්බක ක්ෂේත්‍රයකට. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයට ඇතුළු වුණාට පස්සේ මේ ඉලෙක්ට්‍රෝනය අපි ගන්නකොට ඉලෙක්ට්‍රෝනය චලිත වෙන්නේ මේ දිශාවටම තමයි, කලින් ධනාරෝපණ චලිත වුණු දිශාවටම. හැබැයි අපි දන්නවා අපි ඉලෙක්ට්‍රෝනය මත චුම්බක ක්ෂේත්‍රය මගින් නැති කරන බලය හොයන්නේ අපි ධනාරෝපණයක් කියලා උපකල්පනය කරලා ඒ ආරෝපණයේ මත එන බලයේ දිශාව ප්‍රතිවිරුද්ධ කරනවා. එතකොට දැන් ධනාරෝපණයක් නම් මෙයාගේ බලය ඇති වෙන්නේ ඉහළට. නිසා දැන් මෙයා ඍණාරෝපණය නිසා මෙයාට බලය ඇති වෙන්නේ පල්ලෙහාට. ඒ වගේම මෙයාගේ එතකොට පතය මේ වගේ එකක්. මම එතකොට මෙතන අරයන්ත දැන් මේ ධනාරෝපණය පතය මේක, ඍණාරෝපණය පතය මේක කියලා මම ඇන්දේ. හැබැයි ඍණාරෝපණයේ අරය අඩුවෙන් මම ඇන්දේ. ඒකට හේතුව මම කියන්නම්. ඒක හේතුව තමයි අපි ලියනවනේ BQ V සමානයි MV වර්ග බෙදීම R කියලා අපි ඍණාරෝපණයටත් එහෙම ලියන්න පුළුවන්. ඒතර අපිට මෙතන BQ සමානයි MV බෙදීම R කියලා. ඒතර සිම්පල් R සමානයි MV බෙදීම BQ. දැන් අපිට කියලා තියෙනවා ප්‍රෝටෝනයේ ආරෝපණයත් අපිට දුන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමානයි කියලා. ඒක නිසා මේ ප්‍රෝටෝනය ඉලෙක්ට්‍රෝනය සංසන්දනය කරලා ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ප්‍රෝටෝනයේ ආරෝපණය සමානයි. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අවස්ථා දෙකේදී සමානයි. එතකොට ප්‍රවේගයත් අවස්ථා දෙකේදී සමානයි. දෙන්නම එකම ප්‍රවේගයෙන් තමයි ඇතුල් වෙනවා කියලා අපිට දීලා තියෙන්නේ. හැබැයි අපි ගත්තොත් එහෙම ප්‍රෝටෝනයට වඩා ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය අඩුයි. ඒක නිසා මෙතන මෙන්න මේ ටික නියතයි. මේ අවස්ථා දෙක ප්‍රෝටෝනය හා ඉලෙක්ට්‍රෝනය ගත්තට පස්සේ මේ තුනම නියතයි. අපිට ප්‍රශ්න දීලා තියෙන විදිහට මේ තුනම නියතයි. V V Q කියන එක නා. හැබැයි ස්කන්ධය වෙනස්. මොකද ප්‍රෝටෝනයට වඩා ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය අඩු නිසා ඉලෙක්ට්‍රෝනයේ ආරය අඩුයි. නිසා ඉලෙක්ට්‍රෝනයේ ආරය ඒ නිසා ඉලෙක්ට්‍රෝනය චලිත වෙන්නේ ප්‍රෝටෝනය චලිත වුණු දිශාවට ප්‍රතිවිරුද්ධ වෘත්තාකාර පථයක. ඒ වගේම ප්‍රෝටෝනය ආරයට වඩා ඉලෙක්ට්‍රෝනය ආරය අඩුයි. එතකොට සිම්පල් B කොටස පිළිතුර අපිට ඒ විදිහට ලියන්න. අපිට ඊළඟට කියලා තියෙන්නේ ප්‍රෝටෝනය වෙනුවට ප්‍රෝටෝන එම වේගයම සහ එම ආකාරයට ඇතුල් වන ඇල්ෆා අංශුවක පථයේ ආරය අපෝහණය කරන්න කියලා. එතකොට පථයේ ආරය අපෝහණය කරන්න කියලා කියනකොට අපි ආයෙත් ගාන හදන්න ඕනේ. අපි ප්‍රෝටෝනයක ආරය හෙව්ව නිසා අපිට ඒකෙන් පුළුවන් ඇල්ෆා අංශුවක පථය අපෝහණය කරන්න. එතකොට අපි ප්‍රෝටෝනයේ ආරය අපි ගත්තොත් එහෙනම් ප්‍රෝටෝනයේ ස්කන්ධ MP කියලා අපි ලිව්වා. දැන් එම වේගයෙන් ඇතුල් වෙන ඇල්ෆා අංශුවක පථය තමයි අපිට හොයන්න කියලා කියන්නේ. පථයේ ආරය අපි එතකොට ගත්තා RP කියන එක නා ප්‍රෝටෝනයේ ආරය. අපිට ආවනේ RP කියන එක නා MB බෙදීම BQ කියලා අපිට ආවා. එතකොට මෙතන RP කියන එක නා සමානයි MP RP සමානයි MP V බෙදීම BQP. එතකොට ප්‍රෝටෝනයේ ආරය මේක අපි ඔප්පු කරා කලින්. එතකොට ප්‍රෝටෝනයේ ආරය සමානයි ප්‍රෝටෝනයේ ස්කන්ධය වැඩි කිරීම මෙයාගේ වේගය බෙදීම චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය QP. දැන් අපි දන්නවා ඇල්ෆා අංශුවක් ගත්තට පස්සේ ඇල්ෆා අංශුවක් සැලකුව විට ඇල්ෆා අංශුවක්
සැලකුව විට අපි දන්නවා ඇල්ෆා අංශුවේ ස්කන්ධය. m ඇල්ෆා කියන එක කෙනා සමානයි ප්‍රෝටෝන දෙකක් තියෙන නිසා ඒතකොට ඇල්ෆා අංශුවේ අපිට ලියන්න පුළුවන් ඇල්ෆා අංශුවේ ස්කන්ධය ප්‍රෝටෝන ස්කන්ධයගේ 4 ගුණයක්. 4යි mp. අප 4යි mp. එතකොට ඇල්ෆා අංශුවේ ආරෝපණය q ඇල්ෆා කියන එක කෙනා සමානයි 2යි q. එතකොට ප්‍රෝටෝනේ ආරෝපණය ඇල්ෆා කියන එක කෙනා 2 4 එන්නේ. එතකොට ඇල්ෆා වල ස්කන්ධය අපි ගත්තට පස්සේ ඇල්ෆා වල ස්කන්ධය මෙයාගේ 4 ගුණයක් වෙනවා. ප්‍රෝටෝනේ ආරෝපණය වගේ දෙගුණයක් තමයි ඇල්ෆා අංශුවේ ආරෝපණය. ඒතකොට අපිට එතනින් ගන්න පුළුවන්. එතනින් අපිට එහෙනම් ලියන්න පුළුවන් අර සමීකරණය වෙනවා අපිට r ඇල්ෆා කියන එක ගැන අපිට ලියන්න පුළුවන් m ඇල්ෆා b බෙදීම මොකද ප්‍රවේග දෙකම දෙන්නගේ සමානයි කියලා අපිට දීලා තියෙනවා. b බෙදීම q ඇල්ෆා. එතකොට අපිට මේ අවස්ථාව දෙකේදී එතකොට ඇල්ෆා අංශුව ඇතුල් වෙන්නේ තර වේගයෙන්. මේ 8 වැඩි කිරීම 10 5යි. ඒ නිසා මේ දෙකේදී එතකොට ප්‍රෝටෝනය හා ඇල්ෆා අංශුව අපි සංසන්දනය කරනකොට අපිට වෙනස් වෙන්නේ අර ප්‍රෝටෝනේ ස්කන්ධය හා මේ ඇල්ෆා අංශුවේ ස්කන්ධය ප්‍රෝටෝනේ ස්කන්ධයට වඩා වෙනස්. ඒ වගේම ඇල්ෆා අංශුවේ ආරෝපණය ප්‍රෝටෝනේ ආරෝපණයට වඩා වෙනස්. ඒතර ඒක නිසා අපි දැන් r ඇල්ෆා කියන එක අපිට එහෙනම් ලියන්න පුළුවන් m ඇල්ෆා වැඩි කිරීම b බෙදීම b කියන එක b හා b කියන එක සමානයි අවස්ථා දෙකේම. ඒ නිසා අපිට ලියන්න පුළුවන් r ඇල්ෆා අපි දන්නවා දැන් m ඇල්ෆා කියලා කියන්නේ 4යි mp. වැඩි කිරීම v බෙදීම b වැඩි කිරීම q ඇල්ෆා කියලා කියන්නේ 2යි q. ඉතින් අපිට එතනින් ගන්න පුළුවන් r ඇල්ෆා කියන එක සමානයි. මෙතන 4 බෙදීම දෙකක් ආවට පස්සේ 2 වැඩි කිරීම mp v බෙදීම b qp. එතකොට මොකද අපිට වෙන්නේ? එතන සුළු කරාට පස්සේ අපිට එනවා ප්‍රෝටෝනේ මේ කැලේ මොකද? මේ කැලේ rp වලට සමානයි. ඒ කියන්නේ ප්‍රෝටෝනේ අරයට සමානයි mp අපිට rp කියලා මේ කොටසනේ. එතන මෙතනින් අපිට දැන් උක්ත වෙලා තියෙනවා mp වැඩි කිරීම v බෙදීම b වැඩි කිරීම qp කියලා. ඒ නිසා r ඇල්ෆා කියන එක සමානයි 2 වැඩි කිරීම rp. දැන් අපි දන්නවා rp කියන එක 0.5 මීටර ආවේ. ඒ කියන්නේ 2 වැඩි කිරීම භාගය ආවේ. ඒ නිසා 1 මීටර තමයි අපිට ගන්න පුළුවන් 1 මීටර කියලා ගන්න පුළුවන් ඇල්ෆා අංශුවේ ආරෝපණය. ඒ නිසා ඇල්ෆා අංශුවේ අරය ඇල්ෆා අංශුවේ පතේ අරය අපිට 1 මීටර කියලා අත් දක්වන්න පුළුවන්. ඒතර අපි දැන් අර සුළු කරන්න ඕනේ නැහැ. මේක අපෝහණය කියලා කියන්නේ. මේක ඒතර අපිට මේ අපි කී ගුණයක්ද කියලා හොයනවා. ප්‍රෝටෝනේ අරයෙන් කී ගුණයක්ද කියලා ඇල්ෆා අංශුවේ අරය හොයලා ඉවරලා ඒතර අපිට කෙලිම ප්‍රෝටෝනේ අරය අපි හොයාගත්ත නිසා ඇල්ෆා අංශුවේ අරය දාන්න පුළුවන්. ඒක නිසා මෙතන අපිට මේක මෙහෙම ගණන් හදලා පෙන්නන්න පුළුවන්. මම මේක ගොඩක් විස්තර කරලා කරේ. එතකොට පාස් පේපර් එකේ මාකින් ස්කීම් එකේ මේ විදිහට නෑ. යාලා සරලව දීලා තියෙනවා. එතකොට මේක විදිහට ඔයාලට තේරෙනවා. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. මේකත් අපෝහණයම තමයි. අරය වගේ ස්කන්ධය 4 ගුණයක් වෙනවා. අරය දෙගුණයක් මේ ආරෝපණය දෙගුණයක් වෙනවා. ඒක නිසා මේ අපි කතා කරපු විදිහට ඇල්ෆා අංශුවේ අරය ප්‍රෝටෝනේ අරය වගේ දෙගුණයක් වෙනවා. ඒක නිසා අපිට ගලින් මේ කැමීටර කියලා ලියන්න. ඊළඟට කතා කරන්න තියෙන්නේ ඊළඟ කොටස. තුන්වෙනි කොටස නියුට්‍රෝනයක් එම ආකාරයෙන්ම චුම්බක ක්ෂේත්‍රය තුළ ඇතුළු වුවහොත් එහි පතය එක එහි අදිලනද රූප සටහනින් දක්වා ඒ නම් කරන්න කියලා. එතකොට අපි දැන් දන්නවා මේ අපි කිව්වා චුම්බක ක්ෂේත්‍රයක ඇතිවන ආරෝපණයක් මත ඇතිවන බලය F සමානයි BQ කියලා. ඒ නිසා අපි කිව්වා ඒ ආරෝපණය චලිත වෙන්නේ නැත්නම් චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ. ආරෝපණයේ බිඳුව නම් චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා නියුට්‍රෝනයක් කියලා කියන්නේ උදාසීන අංශුවක්. නිසා නියුට්‍රෝනයක් මේ පතේ මේ චුම්බක ක්ෂේත්‍රය ඇතුළු වුණාම එයාගේ ආරෝපණයේ බිඳුවක් නිසා එයාට චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා එයා මත චුම්බක බලයේ බිඳුවක් එනවා. ඒක නිසා එයාගේ පතේ වෙනස් කරගන්න නැතුව චුම්බක ක්ෂේත්‍රයක කෙලින්ම චලිත වෙනවා. ඒක නිසා නියුට්‍රෝනයේ පතේ ඉන්නේ මේ විදිහට. මේක අපිට ලියන්න පුළුවන් නියුට්‍රෝනයේ පතේ කියලා. නියුට්‍රෝනයේ පතේ එයාට අපගමනයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් නියුට්‍රෝනයේ පතේ කෙලින්ම මේ විදිහට අඳින්න. එතකොට ඒක නිසා චුම්බක ක්ෂේත්‍රයෙන් අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වෙන් කරලා අඳුන ගන්න. ප්‍රෝටෝනයක පතේ ප්‍රෝටෝනය හා ඉලෙක්ට්‍රෝනය මත බලයක් ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයෙන්. හැබැයි ඒ දෙන්න ගමන් කරන පතවල දිශා දෙකක් තියෙනවා. එතකොට ප්‍රෝටෝනයේ චලිත වෙන දිශාවට වඩා ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඉලෙක්ට්‍රෝනය චලිත වෙන්නේ. එතකොට නියුට්‍රෝනයක පතේ වෙනස් වෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් චුම්බක ක්ෂේත්‍රයෙන් මේ අපගමනය අනුව මේ ආරෝපණ වර්ග හඳුනා ගන්න. හරි ඊළඟට අපිට තියෙනවා හතරවෙනි කොටස අන්තිම කොටස චුම්බක ක්ෂේත්‍රයකට අමතරව දැන් සුදුසු ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදීමෙන් චුම්බක ක්ෂේත්‍රය නිසා අංශවල ඇති වූ උත්ක්‍රමයේ උදාසීන කරගත හැකිය. ප්‍රෝටෝනය සඳහා මෙම විද්‍යුත් ක්ෂේත්‍ර විශාලත්වය හා දිශාව සොයන මෙම අවස්ථාවේදී අංශවල ප්‍රවේගය වෙනස් වේද අපේ පිළිතුරට හේතු දක්වන්න. ඒතර අපි දැන් මෙතන අපිට කියලා තියෙන ඊළඟට අපිට කියලා තියෙන්නේ දැන් මෙයාට අපි ප්‍රෝටෝනයක් යවුවට පස්සේ මේකේ ප්‍රෝටෝනයක් අපි යවුවට පස්සේ ප්‍රෝටෝනය මේක තමයි ප්‍රෝටෝනය. ඒතකොට
බලය ප්‍රෝටෝනය මත බලය ඇති වෙන ඉහළට. ඒක නිසා ප්‍රෝටෝනය දැන් අපි මෙයා ඇතුල් වෙන්නේ ලම්බකව නිසා මේ ඇතුල් වෙන අවස්ථාවේදී ප්‍රෝටෝනය මත බලය ඉහළට ඇති වෙනවා. ප්‍රෝටෝනය මත බලය ඉහළට ඇති වෙන්නේ. ඒක ඊට පස්සේ අපිට කියනවා දැන් මේ චුම්බක ක්ෂේත්‍රය තුලදී මෙයාගේ අපගමනය නැති කරගන්න නම් මේ ප්‍රෝටෝනය මත මේ මෙතන දානවනේ විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය හා දිශාව සොයන්න කියලා. ඒතර අපි දන්නවා අපි හෝල් වෝල්ටීයතාවයක් කතා කරේ මේ සිද්ධියම තමයි. එතකොට චුම්බක ක්ෂේත්‍රයක මේ වගේ චලිත වෙන ආරෝපණයක් සැලකුවට පස්සේ චුම්බක ක්ෂේත්‍රයකදී මේ ආරෝපණය මත බලය ඇති වෙන ඉහළට දැන් මේ ප්‍රෝටෝනය මත ඉහළට බලය ඇති වෙන. ඒක නිසා අපි එයාගේ පතේ වෙන කියන්නේ එයාගේ චලිත දිශාව වෙනස් වෙන්නේ නැති වෙන්න නම් අපි එයාට දාන්න ඕන පල්ලෙහාට බලයක්. එතකොට මේ චුම්බක බලයට සමාන FM කියන එක කියනවා. FM බලයට සමාන බලයක් අපි පල්ලෙහාට දාන්න ඕන මෙයාගේ පතේ වෙනස් නොවේ තියාගන්න. ඒක නිසා අපි දන්නවා ධනාරෝපණයක් මත විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් බලය ඇති කරන්න එපා. ඒ ධනාරෝපණයක් මත බලය ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටම නිසා ඒක නිසා මෙයා දැන් ප්‍රෝටෝනය කියන ධනාරෝපණය නිසා අපි පල්ලෙහාට බලයක් ඇති කරනවා. පල්ලෙහාට විද්‍යුත් ක්ෂේත්‍රයක් දාන්න. ඒක නිසා අපි ගන්න අපි දාන විද්‍යුත් ක්ෂේත්‍රයේ පල්ලෙහාට මම E කියලා ගන්නවා. එතන පල්ලෙහාට මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් දැම්මට පස්සේ මෙයාට ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍රය නිසා බලයක් FE කියලා. එතකොට දැන් මේ ධනාරෝපණය මත FM කියලා චුම්බක බලයකුත් ඇති වෙනවා. FE කියලා විද්‍යුත් ක්ෂේත්‍රය මගින් බලයකුත් ඇති කරනවා. ඒක නිසා මෙයාගේ අපගමනයක් වෙන්නේ නැති වෙන්න නම් ප්‍රෝටෝනේ අපගමනය නොවීමට ඒ කියන්නේ එයාගේ චලිත පතේ වෙනස් වෙන්නේ නැති වෙන්න නම් FM සමාන FE වෙන්න ඕනේ. ඒක නිසා ප්‍රෝටෝනේ පතේ වෙනස් නොවීමට ප්‍රෝටෝනේ ඒකාකාරව ගමන් කරනවා. ඒ කියන්නේ මෙයා දැන් වෘත්තාකාර පතයක නේද කෙලිම ඉස්සරහට යනවා. එහෙම වෙන්න නම් අපි දන්නවා FM සමානයි FE වෙන්න. FM සමානයි FE වෙන්න ඕනේ. එතකොට FM සමානයි FE වෙන්න ඕනේ. මේ බල දෙක සමාන වෙන්න ඕනේ. FM කියලා කියන්නේ B cube. FE කියලා කියන්නේ E cube. අපි දන්නවා විද්‍යුත් ක්ෂේත්‍රයක් වලින් නැති කරන බලය E cube වලට සමානයි. ඒ නිසා B cube E සමානයි E cube. එතකොට Q ට Q කැපෙනවා. ඒක නිසා අපිට මෙතන ලියන්න පුළුවන් BB සමානයි E කියලා. BB සමානයි E. එතකොට අපිට මෙතන BB සමානයි E නිසා අපිට උතනින් හොයන්න පුළුවන් E කියන එක. නෑ B කියන එක අපි දන්නවා 0.117යි. B කියලා කියන්නේ 8 වැඩි කිරීම 10 5යි. ඒ නිසා අපිට E කියන එක නම් පුළුවන් මෙතන මේක සුළු කරාට පස්සේ අපිට එනවා 1.36 වැඩි කිරීම 10 4යි Vm ඍණ එක. 1.36 වැඩි කිරීම 10 4යි Vm ඍණ එක තමයි විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය. අපි මේ කතා කරා හෝල් වෝල්ටීයතාව සිද්ධාන්තවලදී. ඒ නිසා විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය 1.36 වැඩි කිරීම 10 4යි Vm ඍණ එක කියලා ගන්න පුළුවන්. ඒත් අපිට ඊළඟට අහලා තියෙනවා මෙතන විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව පල්ලෙහාට එන්න ඕන අනිවාර්යයෙන්ම. ඒත් අපෙන් අහලා තියෙනවා මෙම අවස්ථාවේදී අංශුල ප්‍රවේගය වෙනස් වෙනවා. දැන් එතකොට දැන් මෙහෙම දැම්මත් මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මෙයාගේ චුම්බක බලය නිසා ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ නේ. චුම්බක බලය නිසා චුම්බක බලයේ චලිත දිශාව ලම්බක ඇති වෙන නිසා වෘත්තාකාර පතේ ගමන් කරනකොට වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් අපි FE කියලා බලයක් මෙයාට දැම්මට පස්සේ මේ අංශු මත ආරෝපණය මත සංප්‍රයුක්ත බලය බිඳුවයි. දැන් මේ ආරෝපණය මත සංප්‍රයුක්ත බලය බිඳුවක් නිසා මෙයාගේ චලිත දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලයක් නැහැ. චලිත දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලයක් නැත්නම් ඒ කියන්නේ මේ දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලයක් නැත්නම් මෙයාගේ වේගය වෙනස් වෙන්නේ. ඒක නිසා වේගය වෙනස් වෙන්නේ. ඔයාලට පුළුවන් මේ ගානේ අපිට ඔක්කොම සිද්ධාන්ත ටික අහු වුණා. ඔයාලට පුළුවන් මේක මේ නෝට් එක මේ වීඩියෝ එක යනකොට මේක පෝස්ට් කරලා නෝට් එක ලියාගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා. හරි මම ඊළඟට තෝරගත්තා 14 වෙනි ගැටලුව. එතකොට අපි දීපු නිබන්ධනයේ 14 වෙනි ගැටලුව 1993 පාස් පේපර් MCQ එක. ඉලෙක්ට්‍රෝනයක් නියත ප්‍රවේගයක් ඇති අවකාශයක් තුලින් ගමන් කරයි. E සහ B පිළිවෙලින් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව හා චුම්බක ශ්‍රාව ඝනත්වය විශාල නම් අවකාශය තුල අපිට කියලා තියෙන ඉලෙක්ට්‍රෝනයක් නියත වේගයකින් ගමන් කරනවා. ඒ කියන්නේ මොකක් හරි අපිට දීලා තියෙන අවකාශයක්. මේ අවකාශයේදී ඉලෙක්ට්‍රෝනයක් නියත වේගයෙන් ගමන් කරනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝනයක් නියත වේගයෙන් ගමන් කරන්න නම් අවස්ථා දෙකක් තියෙනවා. ඒතකොට අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයක් විතරක් තිබ්බොත් චුම්බක ක්ෂේත්‍රයක් විතරක් තිබ්බොත් අපි දන්නවා එයාගේ වේගය වෙනස් වෙන්නේ නැහැ. නියත වේගයෙන් ගමන් කරනවා කියලා කියන්නේ ඒකාකාර පතයක් ගමන් කරන්න ඕනේ නැහැ. ඒතකොට නියත වේගයෙන් ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම එයාට නියත වේගයෙන් ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම එක්කෝ චුම්බක ක්ෂේත්‍රයක් විතරක් තියෙන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බට පස්සේ එයා වෘත්තාකාර පතක නියත වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඒකත් නියත වේගයෙන් ගමන් කරන අවස්ථාව. එහෙම නැත්නම් අර හෝල් වෝල්ටීයතාව ඇති වෙන අවස්ථාව. හෝල් වෝල්ටීයතාව ඇති වෙන අවස්ථාවේදී චුම්බක බලයයි විද්‍යුත් ක්ෂේත්‍රයමකින් නැති කරන බලය සමාන නිසා ඒ අවස්ථාවේදී එයාට ඒකාකාර නියත වේගයෙන් ගමන් කරන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රෝනයක් විද්‍යුත් ක්ෂේත්‍රයක් විතරක් තිබ්බොත් එයාගේ බලය එයාට සංප්‍රයුක්ත බලයක් ඇති වෙන නිසා එයාගේ වේගය වෙනස් වෙනවා.
හැබැයි චුම්බක ක්ෂේත්‍රයේ යාගේ දිශාව වෙනස් වෙනවා. යාගේ වේගය වෙනස් වෙන්නේ නැහැ. මොකද චුම්බක බලය ලම්බකව ඇති වෙන නිසා. ඒක නිසා මෙතන අපිට දෙනවා A කියන එක නා E සමාන බිඳුවයි B සමාන බිඳුවයි. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඒ කියන්නේ E සමාන A කියන එක නේ අපිට දීලා තියෙන්නේ E සමාන බිඳුවයි B අසමාන බිඳුවයි. ඒ කියන්නේ මෙතන කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ චුම්බක ක්ෂේත්‍රයක් විතරක් තියෙනවා. B අසමාන බිඳුව කියලා කියන්නේ චුම්බක ශ්‍රාවකණත්වයක් තියෙනවා. නෑ චුම්බක ශ්‍රාවකණත්වයක් තියෙනවා නම් එයා වෘත්තාකාර පතේ ගමන් කරන හැබැයි එයාගේ වේගය වෙනස් වෙන්නේ නෑ. ඒක නිසා මේක හරි. ඒක නිසා මෙයාගේ නියත වේගයෙන් ගමන් කරන අපිට කියලා නෑ රේඛීය මාර්ගයෙන් ගමන් කරන්න කියලා. ඒතර වෘත්තාකාර පතේ ගා නියත වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ B වල තියෙන E අසමාන බිඳුවයි B සමාන බිඳුවයි. එතන B වල තියෙන E අසමාන බිඳුවයි B සමාන බිඳුවයි. මේක වෙන්න බෑ. ඒතකොට චුම්බක ක්ෂේත්‍රයක් නැතුව විද්‍යුත් ක්ෂේත්‍රයක් විතරක් තියෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයක් විතරක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝනය මත විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇති වෙන නිසා E අසමාන බිඳුව වුණාම විද්‍යුත් ක්ෂේත්‍රයක් විතරක් තියෙනකොට එයාගේ වේගය වෙනස් වෙනවා. මොකද එයා මත බලයක් ඇති වෙනවා. එයා මත බලයක් ඇති වෙනවා විද්‍යුත් ක්ෂේත්‍රය මගින්. ඒක නිසා එයාගේ පතය වෙනස් වෙනවා. එයාගේ වේගයත් වෙනස් වෙනවා. ඒක නිසා ඒක වැරදි. ඊට පස්සේ C වල තියෙන E අසමාන බිඳුවයි B අසමාන බිඳුවයි. ඒතකොට C වල තියෙන විද්‍යුත් ක්ෂේත්‍රකුත් තියෙනවා චුම්බක ක්ෂේත්‍රකුත් තියෙනවා. ඒතකොට මේ අවස්ථාවේදී විද්‍යුත් ක්ෂේත්‍රය මගින් නැති කරන බලය චුම්බක ක්ෂේත්‍රය මගින් නැති කරන බලය සමාන වෙලා. ඒතකොට ඉලෙක්ට්‍රෝනය මත චුම්බක ක්ෂේත්‍රය මගින් නැති කරන බලයයි විද්‍යුත් ක්ෂේත්‍රය මගින් නැති කරන බලය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙලා සමාන වුණොත් එයාගේ වේගය වෙනස් වෙන්නේ නැතුව රේඛීය පතයක චලිත වෙන්න පුළුවන්. ඒක නිසා C කියන එක කෙනත් හරි අපිට ඒකට ගන්න පුළුවන් මෙයාගේ C කියන එක කෙනත් හරි කියලා. ඒක නිසා A කියන එක කෙනත් හරි C කියන එක කෙනත් හරි. ඒක නිසා A හා C පමණක් සත්‍ය වේ 4 වෙනි එක තමයි. 16 වෙනි ගාන 16 වෙනි ගාන 16 වෙනි ගාන තියෙන හෝල් වෝල්ටේජතාව සම්බන්ධ ගානක්. ඒතර අපි කිව්වා හෝල් වෝල්ටේජතාව සම්බන්ධ සිද්ධාන්ත මම පොඩි කොටසක් කියලා දෙනවා. ඒක හේතුව තමයි අපි දැන් මෙයාගේ ධාරාවක් I කියලා ධාරාවක් ගමන් කරොත් අපි කියනවා එතකොට සන්නායකයක් කරහා ධාරාවක් ගමන් කරනකොට ධාරාව ඇති කරන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රෝන මේ පැත්තට චලිත වෙලා. ඒක නිසා ඉලෙක්ට්‍රෝන මේ පැත්තට චලිත වෙන නිසා තමයි අපි කිව්ව චුම්බක ක්ෂේත්‍රය ඇතුළට තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන වම් පැත්තට චලිත වෙන නිසා තමයි මේ පැත්තට ධාරාවක් ඇති වෙන්නේ. ඒක නිසා අපි කිව්වා ඉලෙක්ට්‍රෝන මේ පැත්තට චලිත වෙනක අපි ආරෝපණ ධන ආරෝපණ චලිත වෙනවා කියලා ඉතල. එතකොට ඉලෙක්ට්‍රෝන මත බලය ඒතොර ධන ආරෝපණයක් නම් බලය පල්ලෙහාට ඇති වෙන ඉලෙක්ට්‍රෝනය නිසා බලය ඉහළට ඇති වෙන. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝනය මත බලය ඇති වෙන්නේ ඉහළට. ඒක නිසා උඩ ඍණ ආරෝපිත වෙලා පල්ලෙහා ධන ආරෝපිත වෙලා විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ ඉහළට. හරිද? එතන මෙයාගේ ආරවාහක ඉලෙක්ට්‍රෝන. දැන් අපි අර්ධ සන්නායක වලට යනකොට අර්ධ සන්නායක වල තියෙනවා N වර්ගයේ අර්ධ සන්නායක සහ P වර්ගයේ අර්ධ සන්නායක. N එතකොට අපි මාත්‍රණය කරාට පස්සේ අපිට මේ අපි ඉස්සරහට කතා කරනවා ඩයෝඩ් වලදී මේක N වර්ගයේ අර්ධ සන්නායක හා P වර්ගයේ අර්ධ සන්නායක. එතකොට N වර්ගයේ අර්ධ සන්නායක එතකොට අපි කරන්නේ N වර්ගයේ අර්ධ සන්නායකයක් හදන්නේ අපි සංසුද්ධ සිලිකන් හරි ජර්මේනියම් එකක් හරි අරගෙන අපි බාහිර තව මේ අපි ඒ කියන්නේ ඒක එතනදී අපි ගන්නේ පස්සන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් අරගෙන තිබ්බට පස්සේ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා එතකොට ඉලෙක්ට්‍රෝන අපි අමතරව ඉලෙක්ට්‍රෝන දෙනවා මේ සන්නායකයට. ඒතර ඒක නිසා N වර්ගයේ අර්ධ සන්නායකයක් ඇති වෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරන වැඩි විස්තර සහිතව. ඒතර P වර්ගයේ අර්ධ සන්නායකයක් ඇති වෙන්නේ අපි ගත්තොත් එහෙම තුන්වන කාණ්ඩයක සම්බන්ධ කරාට පස්සේ එතකොට සිලිකන් එක තුන්වන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කරාට පස්සේ එතකොට N වර්ගයේ අර්ධ සන්නායක වල බහුතර වාහක. මේකේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන මේකේ බහුතර වාහක කුහර. බහුතර වාහක කුහර එන්නේ මේක. අපි කියනවා P වර්ගයේ අර්ධ සන්නායක බහුතර වාහක කුහර අපි උපකල්පනය කරනවා ධන ආරෝපණ වල කියන කුහර කියලා කියන්නේ නැත්නම් ධන ආරෝපිතය කියලා අපි ගන්නවා. ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණ ආරෝපිතය. එතකොට දැන් මේ අපි කතා කරේ සන්නායකයක විතර අර්ධ සන්නායකයක් වුණාට පස්සේ N වර්ගයේ අර්ධ සන්නායකයක ධාරාවක් මෙහෙට යනකොට ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා. එතකොට එයාගේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන නිසා එයාගේ එතන N වර්ගයේ අර්ධ සන්නායකයක් ගත්තත් මේ සිද්ධියම තමයි වෙන්නේ. එතන N වර්ගයේ අර්ධ සන්නායකයක් ධාරාව ඇති කරන්නේ ඉලෙක්ට්‍රෝන මගින්. ඒක නිසා එයාගේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන නිසා වැඩිපුර ධාරාව ඇති කරන ඉලෙක්ට්‍රෝන නිසා අපි එතකොට N වර්ගයේ අර්ධ සන්නායකයක වෙන්නේ සන්නායක වගේම තමයි. එතකොට ධාරාවක් මෙහෙට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා. හැබැයි අපි P වර්ගයේ අර්ධ සන්නායකයක් ගත්තට පස්සේ P වර්ගයේ අර්ධ සන්නායකයක ධාරාව යනවා කියලා කියන්නේ P වර්ගයේ අර්ධ සන්නායකයේ බහුතර වාහක කුහර. ඒතර P වර්ගයේ අර්ධ සන්නායකයක හරහා ධාරාවක් යනවා නම් මේ පැත්තට ධාරාවක් යනවා කියලා කියන්නේ ඇත්තටම එයාගේ බහුතර වාහක ඒ දිශාවටම ගන්නවා. ඒතර දැන් එයාගේ අපි බහුතර වාහක කුහරනේ කුහර ධනාරෝපිතයනේ. එහෙනම් බහුතර ධාරාව ඇති කරන්නේ කුහර නම් ඒතර ධාරාවේ දිශාවටම ධාරාවේ දිශාව කියලා කියන්නේ ධනාරෝපණ වල දිශාව. ඒක නිසා කුහර ධනාරෝපිත නම් කුහර ගමන් කරන්න ඕන ධාරාවේ දිශාවටම තමයි. ඒක නිසා අපි මෙතනදී ගන්නවා P
P වර්ගයේ අර්ධ සන්නායකයකදී ධාරාව ඇති වෙනකොට එයාගේ ධන ආරෝපණ ධාරාවේ දිශාවටම ගමන් කරනවා. ඒ කියන්නේ කුහර ධාරාවේ දිශාවටම ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි දැන් මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය ඇතුළට තියෙනවා. මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය ඇතුළට තියෙනවා නම් වෙන්නේ අපි මෙයාට මේ ෆ්ලෙමින්ගේ අමාත්‍යමේ දැම්මම පස්සේ දැන් මෙයා ධන ආරෝපණය නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. චලිත වෙන්නේ මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රය ඇතුළට. ඒතර මේ ධන ආරෝපණය මත බලය ඇති වෙන ඉහළට. ඒතර ධන ආරෝපණය මත බලය ඉහළට නම් ඉහළ ධන ආරෝපණය. පල්ලෙහා ඍණ ආරෝපණය. ඒතර මේ අවස්ථාවේදී හෝල් වෝල්ටේජ් තව පල්ලෙහාට තියෙන්නේ. මේ අවස්ථාවේදී හෝල් වෝල්ටේජ් තව ඉහළට තියෙන්නේ. ඒක නිසා සන්නායකවල හා n වර්ගයේ අර්ධ සන්නායකවල හෝල් වෝල්ටේජ්තාවය ඇති වෙන්නේ ඉහළට. ධාරාව මේ පැත්තට යනකොට ඉහළට තමයි හෝල් වෝල්ටේජ්තාවය ඇති වෙන්නේ. හැබැයි p වර්ගයේ අර්ධ සන්නායකවල ධාරාව දකුණු දිශාවට යනකොට හෝල් වෝල්ටේජ්තාව පල්ලෙහාට තියෙන. ඒකට හේතුව තමයි p වර්ගයේ අර්ධ සන්නායකවල බහුතර වාහක කුහර නිසා. ඒතකොට අපි ධන ආරෝපණයක් මත බලය තමයි සලකන්නේ. ඒක නිසා අපිට පුළුවන් මේ හෝල් වෝල්ටේජ්තාවයේ අර්ධ සන්නායක වර්ගය අඳුර ගන්න. ඒතකොට අපිට පුළුවන් හෝල් වෝල්ටේජ්තාවය ඇති වෙන දිශාව අනුව මේක අපිට n වර්ගයේ අර්ධ සන්නායකයක්ද p වර්ගයේ අර්ධ සන්නායකයක්ද කියලා හොයාගන්න. ඒතකොට n වර්ගයේ අර්ධ සන්නායකය නම් සන්නායකය හා p වර්ගයේ අර්ධ සන්නායකවල ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි හෝල් වෝල්ටේජ්තාවය. අපිට ඒකත් මේ බලන්න ඕන හොඳ තියරි එකක්. 16 වෙනි ගානේ තියෙන්නේ x රූපයේ දක්වන පරිදි සමතලා තමතහඩුවක් b ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක ලම්බකව තබා ඇත. I ධාරාවක් තහඩුව තුලින් ගමන් කරනු ලැබේ. එතකොට ඒකෙදි අපි දැන් කතා කරන සිද්ධාන්තයම තමයි අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒතර මේ වගේ අපිට දීලා තියෙන තහඩුවක් මේ. ඒතර මෙයාගේ ධාරාව මෙහෙට ගමන් කරනවා. ධාරාව මෙහෙට ගමන් කරනකොට අනවර්ත අවස්ථාව කියලා කියන්නේ අර අපි කතා කරන අවස්ථාව හෝල් වෝල්ටේජ් ඇති වුණ අවස්ථාව. ඒ කියන්නේ අර චුම්බක බලයයි විද්‍යුත් ක්ෂේත්‍රයමකින් නැති වුණ බලයයි නියත වුණ අවස්ථාව. ඒ අනවර්ත අවස්ථාවේදී කොහෙද විභවය ඇති වෙන්නේ කියලා අපෙන් අහලා දෙනවා. ඒතකොට අපිට මේ උත්තර පහක් දීලා තියෙනවා. ඒතකොට අපි දන්නවා දැන් අපි කලින් කතා කරන නිසා මේ වගේ තහඩුවක වුණත් මේක තහඩුවක් අපි කියලා දෙන නිසා මේ උඩ ඍණ යට දානවා. අපි දැන් කලින් කතා කරා එක මොකද ඉලෙක්ට්‍රෝනයක් මත ඉලෙක්ට්‍රෝනය මත බලය ඇති වෙන්නේ ඉහළට. ඒ නිසා මෙයා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඉහළට. ඒ නිසා ඉහළ ඍණාරෝපණයක් කරනවා පල්ලෙහා ධනාරෝපණයක් කරනවා. අන්තිම අවසාන අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝනය හා ඉලෙක්ට්‍රෝනය මත චුම්බක බලයයි විද්‍යුත් ක්ෂේත්‍රයමකින් ඇති වෙන බලය සමාන වෙලා එයාගේ හෝල් වෝල්ටේජ් තව ඇති වෙනවා. ඒතකොට ඒ අවස්ථාවේදී ඉහළ තමයි ඍණාරෝපණය වෙන්නේ. අපි කතා කරා සිද්ධාන්තවලදී. ඒක නිසා මෙතන අපිට දීලා තියෙනවා xy කියලා. ඒ කියන්නේ මෙතන මේ පැත්ත x කියලා දීලා තියෙනවා මේක y කියලා දීලා. ඒ නිසා විභවාන්තරය තියෙන්නේ මෙහෙට. එතකොට අපි ගත්තොත් එimhe අපිට මේකේ දීලා තියෙන පිළිතුර වෙන්නේ තුන්වෙනි එක y ට සාපේක්ෂව x ඍණාගයක් ගන්නවා. ඒ කියන්නේ දැන් විභවාන්තරය මෙහෙට එන්න නම් y කියන එක නා බිඳුව. එතකොට vxy කියන එක නා විශාල බිඳුව. එතකොට vyx කියන එක. vyx කියන එක නා විශාල බිඳුව. එතකොට vyx කියලා කියන්නේ vy ඍණ vx. ඒ නිසා vy කියන එක නා y ට සාපේක්ෂව කියලා කියන්නේ vy කියන එක නා බිඳුවයි. ඍණ vx විශාල බිඳුවයි. නිසා vx කියන එක නා කුඩා බිඳුව. ඒක නිසා y ට vyx කියන එක නා විශාලයි. ඒතර විභවාන්තරය මෙහෙට තියෙනවා නම් මෙයාගේ උභය බිඳුව නම් අනිවාර්යෙන් මෙයාගේ උභය ඍණ වෙන්න ඕනේ. නැත්නම් විභවාන්තරය මෙහෙට ඇති වෙන්නේ නැහැ. ධන විභවාන්තරය. ඒක නිසා vs කියන එක නා කුඩා බිඳුව. ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 17 වෙනි ගැටලුව. 17 වෙනි ගැටලුවේ අපිට තියෙන්නේ පැතිලි ඍජුකෝණාශ්‍රාකාර ලෝහ තහඩුවක් රූපයේ පෙන්වන ඇති පරිදි ශ්‍රාවකනත්වයේ B වූ ඒකාකාර තිරස් චුම්බක ක්ෂේත්‍රයක ලම්බකව තබා ඇත. මෙම තහඩුව හරහා තිරස් දිශාවට I ධාරාවක් යවූ විට E විද්‍යුත් ක්ෂේත්‍රයේ සකස් ක්ෂේත්‍රයක් තිරස් දිශාවට ස්ථාපිත වේ ලෝහ තහඩුව තුළ ඉලෙක්ට්‍රෝනයන්ගේ ප්ලාවිත ප්‍රවේගය. ප්ලාවිත ප්‍රවේගය කියලා ගන්නේ මේ ඉලෙක්ට්‍රෝන චලිත වෙන ප්‍රවේගය. ඉලෙක්ට්‍රෝන මේක හරහා චලිත වෙන ප්‍රවේගය අපි v කියලා ගත්තොත් එහෙම දැන් මේ ආශ්‍රාද ඉලෙක්ට්‍රෝන ප්‍රවේගය v කියලා ගත්තොත් එහෙම අපිට පුළුවන් මෙයාගේ දාන්න අපි දන්නවා මෙහෙම මේක හෝල් වලට තව සම්බන්ධ ගැටලුවක්. ඒතර මේකෙදී අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රය. ඒතර ධාරාව මෙහෙට යවන්න කරනවා කියන ඉලෙක්ට්‍රෝන වම් පැත්තට ගමන් කරනවා. ඒතර ඉලෙක්ට්‍රෝන මත චුම්බක බලය ඉහළට ඇති වෙන්නේ. ඒ වගේම විද්‍යුත් ක්ෂේත්‍රය ඒතර හෝල් වලට තව අපි දන්නවා ඇති වෙන්නේ ඉහළට කියලා. අපි මේ කතා කරා කලින් සිද්ධාන්තවලදී හෝල් වලට තව ඉහළට ඇති වෙන්නේ මේ පැත්ත ඍණ වෙලා මේ පැත්ත ධන වෙන නිසා. ඒතර විද්‍යුත් ක්ෂේත්‍රය ඉහළට ඇති වෙනවා නම් ඉලෙක්ට්‍රෝනයක් මත විද්‍යුත් ක්ෂේත්‍රයමකින් නැති කරන බලය පල්ලෙහාට. ඒතර විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඉලෙක්ට්‍රෝනය මත බලය එන්නේ. ඒක නිසා Fe බලය පල්ලෙහාට තියලා තියෙනවා. ඒක නිසා අපිට මෙතන දාන්න පුළුවන් Fm සමාන Fe කියලා. මේක සරල ගැටලුවක්. Fe සමාන Fm නිසා Fe සමාන Fm නිසා අපිට ලියන්න පුළුවන්. එතකොට මෙයා අනවර්ත අවස්ථාවේදී හෝල් වෝල්ටේජ් ඇති වෙන අවස්ථාවේදී Fm සමාන Fe. ඒතර Fm කියලා කියන්නේ BQV. එතන මෙතන BQ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ආරෝපණය නිසා මම ඒක E කියලාම දානවා. V කියලා කියන්නේ ප්ලාවිත ප්‍රවේගය.
ඊට පස්සේ මම විද්‍යුත් ක්ෂේත්‍රය වගේ නැති කරන බලය EE කියලා දානවා. විද්‍යුත් ක්ෂේත්‍රය වගේ නැති කරන බලය EQ VE කියලා දානවා. එතකොට EE කැපිලා ගිහිල්ලා. මෙතනින් අපිට එනවා B V සමානයි E බෙදීම. ඒක නිසා අපිට අන්තිමට අවසානයේ පිළිතුර එන්නේ මෙයාගේ ප්ලාවිත ප්‍රවේගය ඉලෙක්ට්‍රෝන චලිත වන ප්‍රවේගය E බෙදීම B කියලා. මේක සරල ගැටලුවක්. අපි සිද්ධාන්ත වලින් මේ වගේ ප්‍රශ්න පේපර් MCQ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ගොඩක් ලේසි අවස්ථාවක්. ඒ කියන්නේ සරල කොටසක් මේ ආරෝපණ මත බලය ඇති වෙන එක සරල කොටසක් එක තියරිය ඇදින්න එකකින් ඔයාලට ගණන් හදන්න තියෙන යොදාගෙන සිද්ධාන්ත. හරි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් නිබන්ධනයේ තියෙන ගැටලුවක්. ඒක තමයි 41 වෙනි ගැටලුව. පළවෙනි ප්‍රදේශයේ V වේගයෙන් පළවෙනි ප්‍රදේශයේ V වේගයෙන් චලිත වන Q ආරෝපණය B ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් වදින දෙවන ප්‍රදේශයට ඇතුල් වෙනවා. පළවෙනි කොටස දෙනවා කැපිටල් A කියන එක්කෙනා. ආරෝපණය නැවත පළවෙනි ප්‍රදේශයටම පැමිණීමට V හි උපරිම V max අගය කුමක්ද? B සමානයි මූල 2යි V max වුවොත් කුමක් සිදු වේද? එතකොට B කොටසේ තියෙන V සමානයි මූල 2යි V max වුණොත් මොකක්ද වෙන්නේ කියලා පළවෙනි කොටස බලමු. එතකොට මෙයාගේ මේකට V ප්‍රවේගයෙන් Q කියලා ආරෝපණයක් ධන ආරෝපණයක් ඇතුල් වෙනවා. එතකොට අපි ගන්න පුළුවන් අපි දන්නවා මේම ධන ආරෝපණයක් ඇතුල් වෙනකොට V ප්‍රවේගයෙන් Q කියලා ධන ආරෝපණයක් ඇතුල් වෙනකොට මේ ධන ආරෝපණය මත බලය ඇති වෙන ඉහළට. අපි දන්නවා ධන ආරෝපණය මත බලය ඇති වෙන ඉහළ නිසා මේ චුම්බක ක්ෂේත්‍රයේදී මෙයා මේ වගේ උඩට පතකට යනවා. එතකොට මෙයාගේ පතේ මේ වගේ පතයක් වෙන්නත් පුළුවන්, මේ වගේ පතයක් වෙන්නත් පුළුවන්, මේ වගේ පතයක් වෙන්නත් පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම මෙයා ආයි පළවෙනි ප්‍රදේශයට වෙන්න නම් මෙයා අනිවාර්යයෙන්ම මේක අර්ධ වෘත්තාකාර පතයක් ගමන් කරනවා. ඒක පළවෙනි સિદ્ધාන්තය තමයි මෙයා අනිවාර්යයෙන් පළවෙනි ප්‍රදේශයට ආයෙත් එන්න නම් මෙයා අර්ධ වෘත්තාකාර පතයක් ගමන් කරනවා. එතකොට මෙයාගේ පතය අර්ධ වෘත්තාකාරයි. ඒ කියන්නේ මෙයාගේ පතය අර්ධ වෘත්තයක් ගමන් කරනවා. එතකොට මේක අර්ධ වෘත්තය මෙහෙම වෙන්න පුළුවන්. මේ වගේ වෙන්න පුළුවන්. එතකොට මෙයාගේ අර්ධ වෘත්තය මේ විදිහට වෙන්න පුළුවන්. ওই වගේ පත එන්න පුළුවන්. කොහොම හරි මේ වගේ මේ පත තුනෙන් එකක චලිත වුණොත් මෙයා අනිවාර්යයෙන්ම ආයෙත් පළවෙනි ප්‍රදේශයට එනවා. හැබැයි එතකොට පළවෙනි එක අපිට ලියන්න පුළුවන් ඒක. අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රදේශයෙන් නැවත ඇතුල් වීමට ලියා ගන්න පුළුවන් පළවෙනි ප්‍රදේශයෙන් නැවත ඇතුල් වීමට ආරෝපණයේ අර්ධ වෘත්තාකාර පතයක් ගමන් කරනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම. මෙයාගේ දැන් මෙයා මත චුම්බක බලය අපි දන්නවා නම් F කියන එක්කෙනා සමානයි BQB. අපි දන්නවා එයාගේ කේන්ද්‍ර අභිසාරී බලය කියලා කියන්නේ mv වර්ග බෙදීම r. අපි ලියනවා BQV සමානයි mv වර්ග බෙදීම r අනුව අපි දන්නවා r කියන එක්කෙනා සමානයි mv බෙදීම R සමානයි MB බෙදීම BQ. එතකොට R සමානයි MB බෙදීම BQ නම් මේක සිම්පල් R. මේක MB. R සමානයි MB බෙදීම BQ නම් අපි දන්නවා මෙයාගේ දැන් අරය උපරිම. එතකොට අපිට කියන්න තියෙන්නේ මෙයාගේ දැන් උපරිම ප්‍රවේගය හොයන්න කියලා. එතකොට අපි දන්නවා දැන් මෙයාගේ වේගය වැඩි වෙන්න මොකද වෙන්නේ? වේගය වැඩි වෙන්න අරය වැඩි වෙනවා. මෙයාගේ වේගය වැඩි වෙන්න මෙයා ගමන් කරන අරය වැඩි වෙනවා. අපිට මෙතන පුළුවන් වේගය උපරිම. දැන් මේකේ වේගය උක්ත කරන්න පුළුවන්. මම මෙතන වේගය කියන එක BQ වැඩි කිරීම සිම්පල් R බෙදීම V මම වේගය කියන එක නා උක්ත කරා. එතකොට මෙයාගේ දැන් අර්ධ වෘත්තාකාර පතේ ගමන් කරනකොට මෙයාගේ වේගය වැඩි කරන අරය වැඩි වෙනවා. එතකොට මෙයා අර්ධ වෘත්තාකාර කියන්නේ පළවෙනි ප්‍රදේශයට ඇතුල් වෙන විදිහට මෙයා යන්න පුළුවන් අර්ධ වෘත්තාකාර පතේ උපරිමාරය. එතකොට මෙයා ගමන් කරන්න පුළුවන් අර්ධ වෘත්තාකාර පතේ උපරිමාරයනේ මේ අවස්ථාව. මෙන්න මෙහෙම ස්පර්ශලා ගමන් කරනකොට තමයි මෙයා පළවෙනි ප්‍රදේශයට ඇතුල් වෙන විදිහට මෙයාට තියෙන පුළුවන් උපරිමාරය. ඒ කියන්නේ මේ දැන් මෙතන අපි දන්නවා මෙයාගේ R වැඩි වෙනකොට V වැඩි වෙනවා. ඒක නිසා V වැඩි වෙනකොට R වැඩි වෙනවා නම් R වැඩි කියලා කියන්නේ V වැඩි. එතකොට මෙයා පළවෙනි ප්‍රදේශයට ඇතුල් වෙන විදිහට මෙයාට තියෙන පුළුවන් උපරිමාරය සිම්පල් D වලට සමානයි. එතකොට මෙයා මෙතන ස්පර්ශ වෙලා ගියා ආයෙත් පළවෙනි ප්‍රදේශයට වෙනවා. එතකොට මෙයා පළවෙනි ප්‍රදේශයට ඇතුල් වෙන නිසා මෙයාට තියෙන පුළුවන් R වල උපරිමාගය D වලට සමානයි. ඒක නිසා අපිට ලියන්න පුළුවන් මෙයාගේ අරය පළවෙනි ප්‍රදේශයෙන් නැවත ඇතුල් වීමට R max සමානයි simple D. ඒ නිසා R max විට V max වෙනවා. ඊට V max වෙන නිසා අපිට V max වෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රදේශයෙන් නැවත ඇතුල් වෙන විදිහට V max කියන එක අපිට ලියන්න පුළුවන් BQ බෙදීම M simple R වල max වලගේ R max. එතන V max කියන එක නා සමානයි BQ D බෙදීම M. එතකොට එයා පළවෙනි ප්‍රදේශයට ඇතුල් වෙන විදිහට යාට තියෙන පුළුවන් උපරිම ප්‍රවේගය ඉන්නේ අරය simple D වලට සමාන වෙනකොට ඒ කියන්නේ V max කියන එක නා සමානයි BQ D බෙදීම simple M. එතකොට D කියලා කියන්නේ R max පළවෙනි ප්‍රදේශයට ඇතුල් වෙන. එයා පළවෙනි පිළිතුර.
ඒතර Vmax කියන එක නා BQD බෙදීම M කියලා අපිට ගන්න. සිම්පල් කැපිටල් B කොටස තියෙන්නේ B සමානයි මූල දෙකයි Vmax. ඒතර Vmax කියලා කියන්නේ BQD බෙදීම සිම්පල් එකම අපි කලින් කොටස කතා කරා. ඒතර Vmax ඒතර මෙතන V කියන එක නා මූල දෙකයි Vmax වලට සමාන වෙනකොට මොකද්ද වෙන්නේ? Vmax කියන ඒතර V මෙතන මෙයා චලිත වෙන ප්‍රවේගය මූල දෙකයි Vmax වෙනකොට. ඒ කියන්නේ දැන් Vmax වුණොත් එහෙම මෙයා යන්තම් මෙතන ස්පර්ශ වෙලා යනවා එළියට. යන්තම් ස්පර්ශ වෙලා එළියට යනවා Vmax ප්‍රවේගයෙන් එයා චලිත කරනවා. ඒතර අනිවාර්යයෙන්ම Vmax ට වඩා ප්‍රවේගය තවත් වැඩි කරොත් මොකද වෙන්නේ? මෙයා අනිවාර්යයෙන්ම එහා පැත්තෙන් එළියට යනවා. පළවෙනි ප්‍රදේශයට ආයෙත් එන්නේ මොකද දැන් Vmax වුණොත් තමයි එයා උපරිම ආරේදිනේද අර්ථ වෘත්තාකාර පතේ කියන්නේ. Vmax ට වඩා ප්‍රවේගය වැඩි වුණොත් එහෙම මෙයා එළියට යනවා. ඒක නිසා දැන් මූල දෙකයි Vmax වුණොත් එහෙම මෙයා එළියට යනවා. මූල දෙකයි Vmax වුණොත් මෙයාගේ පතේ මෙන්න මේ වගේ එකක්. ඔන්නෝම පතයක් තමයි. එතකොට මෙයාගේ අරය මෙන්න මේ වගේ. එතකොට මෙන්න මේ වගේ පතයක තමයි එයාගේ මේ වගේ වෘත්තාකාර පතයක තමයි චලිත වෙන්නේ. එතකොට මෙයාගේ අපි ලියන්න පුළුවන් දැන් මෙයාගේ වේගය වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් මූල දෙකේ Vmax තමයි. මෙතන චුම්බක ක්ෂේත්‍රයක චලිත වෙනකොට වේගය වෙනස් වෙනවා. හැබැයි දැන් මෙයා තුන්වෙනි ප්‍රදේශයට එළියට යනවා. දැන් V කියන එක්කෙනා මූල දෙකේ Vmax වුණාම මෙයා දෙවෙනි ප්‍රදේශයෙන් තුන්වෙනි ප්‍රදේශයට යනවා. එතකොට දැන් අපිට අපෙන් අහලා තියෙන්නේ මෙයා කොච්චර කෝණකින්ද මෙයා එළියට යන්නේ කියලා. කොහොමද යන්නේ කියලා. අපි දැන් මෙතන අහලා තියෙන්නේ චලිත වුවහොත් කුමක් සිදු වෙයිද කියලා අපි දැන් පිළිතුරු දෙන්න ඕන මෙයා තිරසට මේ වගේ කෝණයක් කාන්තව එළියට යනවා. ඒක අපිට ලියන්න පුළුවන් මෙහෙම එකක්. දැන් අපිට පුළුවන් මෙයාගේ අරය හොයන්න. දැන් මෙයාගේ අලුත් අරය මේක නම්. සිම්පල් R කියන එක නම් මේක නම් අපිට ලියන්න පුළුවන් දැන් අපි දන්නවනේ R සමානයි අපිට ලියන්න පුළුවන් MV බෙදීම BQ. අපි දන්නවා අපි ඒක කලින් දැන් ගොඩක් හොයාගෙන තියෙන නිසා ඒක අපිට සිම්පල් R විතර සිම්පල් R සමානයි දැන් අලුත් සිම්පල් R සමානයි M බෙදීම BQ. දැන් ප්‍රවේගය මූල දෙකයි Vmax. මේ අවස්ථාවේදී ප්‍රවේගයේ මූල දෙකයි Vmax. එතකොට M බෙදීම BQ මූල දෙකයි Vmax කියලා කියන අපි දන්නවා BQD බෙදීම M DM කියනවා BQD BQ. එතකොට මෙතන මූල දෙකයි D තමයි මූල දෙකයි D තමයි දැන් අලුත් අරය. මූල දෙකයි D තමයි දැන් අලුත් අරය. එතකොට අපිට දැන් පුළුවන් මේ සිම්පල් θ කියන කෝණය හොයන්න. එතකොට අපි දන්නවා දැන් මේක දැන් මේක 90යි. ස්පර්ශකයේ දැන් මෙයාගේ වෘත්තාකාර පතේට ගහන මේ වෘත්තයට ගහන ස්පර්ශක තමයි මේ මූල දෙකේ Vmax කියන්නේ. ඒතකොට මෙතන 90යි. ඒතර මේක θ නම් මේක 90 වෙන θ. මේ කෝණය 90 වෙන θ එහෙනම් මේක θ. ඒක අපිට මේ දුර අපි දන්නවා සිම්පල් D කියලා. ඒතර අපි දැන් මුලින්ම හොයාගත්තේ දැන් මෙයා වෘත්තාකාර පතේ ගමන් කරනවා. ඒ වෘත්තාකාර පතේ දැන් පතේ නිසා මෙයා තුන්වෙනි ප්‍රදේශයට යනවා. දැන් වෘත්තාකාර දැන් මෙයා අලුතෙන් මූල දෙකේ Vmax ප්‍රවේගයෙන් යනකොට ගමන් කරන වෘත්තාකාර පතේ හරිය මූල දෙකේ D කියලා. ඒ කියන්නේ මේක. මේක මූල දෙකේ D මේක D. එතන මේක θ නම් මේක 90 වෙන දිට මේක θ. ඉතින් මෙතෙන් හොයන්න පුළුවන් මොකද්ද? sin θ කියන එක. sin θ කියන එක අපිට හොයන්න පුළුවන්. sin θ කියන එක නා සමානයි සිම්පල් D බෙදීම මූල දෙක. එතන sin θ සමානයි 1ට මූල දෙක. ඒක නිසා මෙයා θ කියන එක නා 45. එතන sin θ කියලා කියන්නේ 1ට මූල දෙක නම් θ කියන්නේ 45. ඒක නිසා අපිට කියන්න පුළුවන් මෙයා වෘත්තාකාර පතේ එළියට යන්නේ. මෙයා වෘත්තාකාර පතේ එළියට යන්නේ තිරසට අංශක 45ක් කෝණයක්. තිරසට අංශක 45ක් කෝණයක් ආවද තමයි මෙයා වෘත්තාකාර පතේ එළියට.